තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ ආදරණීය දරුවනේ අපි අද ශ්‍රේණිය 5 ගණිතය පෙළ පොතේ දෙවෙනි පාඩම භාග සහ දශම භාග හා දශම මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් භාගය පිළිබඳ ගැටලු විසඳීමට දශම භාවිතා ගැටලු විසඳීමට හැකියාව ලැබේ. බොහොම පොඩි පාඩමක් අපි කලින් පන්ති වල ඉගෙන ගත්ත දේවල් අපි ආපහු පොඩි පුනරීක්ෂණයකට ගිහින් ඉදිරියට යන්නයි යන්නේ. විභාගයට ගැටලුවක් එනවාමයි භාග ආශ්‍රිත. එකක් හෝ දෙකක් හිටි ප්‍රශ්නත් එනවා දශම වලින්. එහෙනම් බලන්න අපේ හාමුදුරනේ මෙන්න අපේ භාග හඳුනා ගැනීම. පහත රූපය ඒකකයක් ලෙසගෙන ඒක සම්පූර්ණ රූපයම එකක් ලෙසගෙන පාට කර ඇති කොටස භාගයක් ලෙස දක්වන්න. දැන් බලන්න මෙතන 1 2 3 4 5 6 7 8 9 10ක් තියෙනවා. සමාන කෑලි 10ක් තියෙනවා. මුළු එක බෙදලා තියෙනවා 10කට. ඒකෙන් 3ක් අපි අඳුරු කරලා තියෙනවා. 3ක්. එහෙනම් අපි ඒකට කියනවා 10න් 3යි. අන්න භාගයක් කියන්නේ මේක. සම්පූර්ණ එකකින් කොටසක්. සම්පූර්ණ එකකින් කොටසක්. මේක බලන්න කොටස් 4ක් තියෙනවා. මේකේ එකයි අඳුරු කරලා තියෙන්නේ. සමාන කොටස් 4කට බෙදලා එකක් අඳුරු කරලා තියෙනවා. හරි. පියමු. මේක බලන්න සමාන කොටස් 3කට බෙදලා එකක් අඳුරු කරලා තියෙනවා. හරි. මේක 1 2 3 4 5 6 7 8යි 3ක් අඳුරු කරලා තියෙනවා. ආන්න බලන්න. අපිට ආව 10න් 3 4න් 1 3න් 1 8න් 3 මේවා භාග ලෙස හැඳින්වේ. මේ 3ට අපි කියනවා ලවය 8ට අපි කියනවා හරය වර වයන්න උඩ රයන්න යට. හරි. සම්පූර්ණ එකකින් කොටසක් භාගයක් ලෙස දැක්වේ. සම්පූර්ණ එකකින් කොටසක් භාගයක් ලෙස දැක්වේ. ඊළඟට අපි බලමු මේ අදහස. පන්තියක ළමයි 40ක් සිටිති. ඉන් 23 දෙනෙක් පිරිමි ළමයින්ය. පිරිමි ළමයින් ගණන මුළු ළමයින් ගණනේ භාගයක් ලෙස දක්වන්න. 40න් 23. මෙතන බලන්න භාගය උනේ කාණ්ඩායමකින් කොටසක්. අතන ඉස්සලා එකකින් කොටසක්. රාශියකින් කොටසක් භාගයක් ලෙස දක්වන්නත් පුළුවන්. සමූහයකින් කොටසක්. තව එකක් බලමු. පෙට්ටියක බිත්තර 20ක් ඇත. ඉන් බිත්තර 11ක් සුදු පාටේ වාය. සුදු පාටේ බිත්තර ගණන. මුළු බිත්තර ගණනේ භාගයක්. මුළු බිත්තර ගණනේ 20යි. සුදු පාට බිත්තර 11යි. සමූහයකින් කොටසක්ද භාගයක් ලෙස දැක්වේ. භාගයක් වෙන්නේ එකකින් කොටසක් වෙන්නත් පුළුවන්. සමූහයකින් කොටසක් වෙන්නත් පුළුවන්. මේ දෙකම අපි භාග ලෙස තමයි හඳුනන්නේ අපි හඳුන්වන්නේ. හරි. දැන් මේකේ ලවය කීයද? වගුව සම්පූර්ණ කරන්න ඕනේ. ලවය 3යි. හරය 7යි. 7න් 3න් එහෙම. මේකේ ලවය 5යි. හරය 11යි. මේකේ ලවය 22යි. හරය 7යි. ලවය 13යි. හරය 11යි. පොඩි මතක් කිරීමක් කළා. හරි. අපි යමු. තත්ත්වය භාග, නියම භාග. ලවය හරයට වඩා කුඩයි මේ. මේක 7යි මේක කුඩයි. 8න් 5 උදාහරණ. 203න් 11. අන්න බලන්න. 49න් 13. මේවට තමයි තත්ත්වය භාග කියන්නේ. ලවය කුඩයි, හරය ලොකුයි. යමු. ලවය එක වන භාග ඒකක භාග. දැන් 7න් 1 ලවය 1යි. 8න් 1 ලවය 1යි. 27න් 1 1යි. 9න් 1 1යි.
512න් එක. මේවා අපි හඳුන්වන්නේ ඒකක භාග යනුවෙන්. ඒකක භාග. ලවය එකයි. හරය ඕන ගාණක් වෙන්න පුළුවන්. අපි යමු. විෂම නියම නෙමෙයි විෂම. එහෙනම් ලවය හරයට වඩා විශාලයි. 22 යට 7. ලවය විශාලයි. 9 බෙදීම 5. 43 බෙදීම 11. 72 බෙදීම 13. මෙන්න මේවා. 8 බෙදීම 3. මේවට තමයි විෂම භාග කියලා අපි කියන්නේ. භාග වර්ග මතක් කරා. මේ අපි කරපු දේවල්. මිශ්‍ර සංඛ්‍යා අන්න බලන්න. පූර්ණ සංඛ්‍යා සහ මිශ්‍ර භාග මිශ්‍රව තිබේ නම් 2යි 4න් 3. අන්න 8යි 7න් 5. 9යි 3න් 1. 15යි 7න් 3. මේවා මිශ්‍ර සංඛ්‍යාය. දැන් මේවා විෂම භාග විදියට කරන්න පුළුවන්. මේ බලන්න 1යි 7න් 3. 7 වරක් 1 7යි 3යි 10යි. 10 7න් බෙදුවම තමයි 1යි 7න් 3ක් එන්නේ. 5 වරක් 2 10යි 4යි 14යි. අන්න බලන්න. 3යි 8න් 1 කියන බලන්න. 8 වරක් 3 24යි. මෙයත් එක්ක 25යි. 3යි 7න් 1. 7න් 2 දාන්න. 7 වරක් 3 21යි 2යි 23යි. අන්න බලන්න. මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරන්න පුළුවන්. අපි යමු. තුල්‍ය භාග. අන්න බලන්න. ලවය සහ හරය වෙනස් නමුත් වටිනාකම සමාන භාග. දැන් මේක අපි දෙකෙන් ගුණ කරනවා ලවයයි හරයයි දෙන්නම්. උඩ දෙවරක් 2 4යි 6යි. 3න් 2 6න් 4ට සමානයි. හැබැයි ලවය හරය ඉලක්කම් වෙනස්. මේකත් අපි දෙකෙන් ගුණ කරනවා. 8න් 6යි යන්න. 8න් 6 4න් 3ට සමානයි. ඔන්න මේක 3න් ගුණ කරමු. ඕනම ගානකින් පුළුවන්. 5 වරක් 3 15යි. 7 වරක් 3 21යි. අන්න එමයි තුල්‍ය භාග හොයාගන්නේ. ලවයත් හරයත් එකම සංඛ්‍යාවකින් ලවය හරය එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් තුල්‍ය භාග සොයාගත හැකියි. දැන් මේක ඕනනම් බෙදලා ගන්නත් පුළුවන්. මේක අපි දෙකෙන් බෙදමු. 16 දෙකෙන් බෙදුවම 8යි. 48 දෙකෙන් බෙදුවම 24යි. මේක ඕනනම් 5න් බෙදන්නත් පුළුවන් 10න් බෙදන්නත්. ඕන සමාන ගාණන් වලින් බෙදනවා දෙකම. 20 10න් බෙදුවොත් 2යි 60 බෙදුවොත් 6යි. භාගයක ලවය සහ හරය එකම සංඛ්‍යාවකින් බෙදීමෙන් ද තුල්‍ය භාගවල සොයාගත හැකියි. මේවායේ වටිනාකම සමාන වේ. මේ භාග එකතු කිරීමේදී හෝ අඩු කිරීමේදී අපිට මේ තුල්‍ය භාග ඉදිරියේදී ඕන වෙනවා. පොඩි ආමඳුරනේ මේවා කියන්නේ මතක් කළේ ඒකයි. එකතු කිරීමේදී අඩු කිරීමේදී අවශ්‍යයි. අපි යමු. නිදසුන් තුල්‍ය භාග ලියමු. ඔන්න මේක දෙකෙන් ගුණ කරනවා. මේකත් දෙකෙන් ගුණ කරනවා. එතකොට 10න් 4යි. මේක 3න් ගුණ කරනවා. මේකත් 3න් ගුණ කරනවා. එතකොට 15න් 6යි. මේක 4න් ගුණ කරනවා. මේකත් 4න් ගුණ කරනවා.
කොට 20න් 8යි. මේක 5න් ගුණ කරනවා. මේකත් 5න් ගුණ. 5 වරක් 5 25යි. දෙවරක් 5 10යි. මේවා තුල්‍ය භාග. 5න් දෙකේ තුල්‍ය භාග කීපයක් ලබාගත්ත විදිය තමයි පෙන්වන්නේ. මනෝමයෙන් කරගන්නත් පුළුවන්. හරි. හරි. මේක සුළු කරලා ගන්න පුළුවන්. අපි දෙන්නම දෙකෙන් බෙදමු. 12 දෙකෙන් බෙදුවම 6යි 12යි. දෙන්නම 3ෙන් බෙදමු. 12 3ෙන් බෙදුවම 4යි. 24 3ෙන් බෙදුවම 8යි. දෙන්නම 4ෙන් බෙදමු. 12 4ෙන් බෙදුවම 3යි 6යි. ඕනනම් 6ෙන් බෙදන්නත් පුළුවන්. 5ෙන් නෙමෙයි 6ෙන් බෙදන්නත් පුළුවන්. බෙදෙන සංඛ්‍යා වලින් බෙදලා තුල්‍ය භාග ලබා ගන්න පුළුවන්. හරි. මෙන්න මේ 5න් එකට එකතු කරන්න කියනවා 5න් 3ක්. එතකොට බලන්න අපේ ආන්දරනේ 5න් එක එකතු කිරීම 5න් 3. ඔක්කොම 5න් කීයක් එනවද කියලා කියන්නේ. ඕනනම් අපිට මෙහෙම කරන්නත් පුළුවන්. පොදු හරය 5යි. මේ එකට 3 එකතු කරා. උත්තරේ 5න් 4යි. මනෝමයෙන් ලියන්නත් තිබ්බා. මේ භාග එකතු කිරීම අඩු කිරීම යනතේ එකතු කිරීමයි පෙන්වන්නේ. අපි යමු. අන්න බලන්න අඩු කිරීම. දැන් මේ 3යි 2යි කුඩා පොදු ගුණාකාරය 6යි. මේක 6න් තුල්‍ය භාග. 3 වරක් 2 6යි, දෙවරක් 2 4යි. දෙවරක් 3 6යි, 3 වරක් 1 3යි. හරිද? හරි. ඕනනම් මම ඒක තව විදියකට කරලා පෙන්නන්නම් ඉස්සල්ලා. මේවා. කොහමද? 3න් 2. මෙයා 2න් 2න් ගුණ කරනවා. මෙයා 3න් 3න් ගුණ කරනවා. මෙතන තුල්‍ය භාගය 6න් 4යි. මෙතන 6න් 3යි. දැන් අපි පොදු හරය 6යි. 4න් 3ක් අඩු කළා. 6න් 1යි. බලමු අපේ ආන්දරනේ අපි දැන් දියුණුයි. පොදු හරය 6යි. 6 කියන්නේ 3 වරක් 2යි, දෙවරක් 2 4යි. දෙවරක් 3යි. අන්න ඒ විදිහට කරන්නත් පුළුවන්. ඒක තමයි අපි අවසානයේ බලාපොරොත්තු වෙන ක්‍රමය. අන්න බලන්න. මේක දැන් ක්‍රම කීයකට කරන්න පුළුවන්ද? කීපයකට කරන්න පුළුවන්. ඕනනම් අපි මේක එහෙම්ම ලියනවා. මේ 5 10 කරනකොට 2කින් ගුණ කරනවා. තුල්‍ය භාග 10න් 4. මේක 10න් 3. හරි. මේක 1. 2 කියන්නේ 10යි. 1 කියන්නේ 5යි. දැන් පූර්ණ සංඛ්‍යා ටික 1යි 2යි 3යි. 3න් එකක් ගියාම 1යි. පොදු හරය 10යි. 10යි. එහෙනම් මෙතන 4යි. මෙතන 3යි. මෙතන 5යි. අන්න බලන්න. 7යි 7න් 5 ගියාම 2යි. එහෙම තියන්නෙත් නෑ. එතන තුල්‍ය භාගය අසුළු කරන්න ඕනේ. දෙවරක් 1යි, දෙවරක් 5යි. අන්න අවසාන පිළිතුර. 1 2 1 එහෙම ලිව්වා. 5න් 2 10න් 4යි. 10න් 3 එහෙම ලිව්වා. 10න් 5. 1න් 2ක් 1යි 2යි 3යි 1ක් ගියාම 1යි. 4යි 3යි 7යි 5 ගියාම 2යි. 10න් 2 කියන්නේ 5න් 1යි. ලස්සනයි. අපි යමු. අන්න ගුණ කිරීම. 2 ගුණ කරන්න 1න් ලවයේ පද 2
3 ගුණ කරන්න 5න්. දෙවරක් 1 2යි 5යි. මේක මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාග කරන්න. දෙවරක් 2 4යි 1යි 5යි. පස්වරක් 1 5යි 2යි 7යි. එතකොට උඩ එනවා 5 වරක් 7. පහළ එනවා දෙවරක් 5. තුල්‍ය භාග 5න් සුළු කරනවා. 7 බෙදීම 2. 7ට 2 3යි මිශ්‍ර සංඛ්‍යාව කරලා තියන්න ඕනේ. ආයිත් බලන්න දෙවරක් 2 4 1යි 5යි. පස්වරක 5යි 2යි 7යි. ලවය දෙන්න වෙනම ගුණ කරනවා. පහට 5 කැපෙනවා 7 බෙදීම 2. 3යි භාගයයි. ලස්සනයි. ඊළඟ වැදගත් දෙයක්. මොකද්ද පරස්පරය කියන්නේ? දැන් 3න් 2 පරස්පරය නම් ඔළුවෙන් හිටවන්න ඕනේ. 2න් 3. 3න් 2 2න් 3. 7න් 5 නම් 5න් 7. දැන් 5න් 7 පරස්පරය 7න් 5. දෙපැත්තටම පරස්පරය. 3න් 11 නම් 11න් 3. 11න් 3 පරස්පරය 3න් 11. 7ට 1 තියෙනවා. පූර්ණ සංඛ්‍යාවක්. පරස්පරය 1 8 7. අර බලමු අපි මේ 3න් 2 2න් 3න් ගුණ කළාම 2ට 2 කැපුණා 3ට 3 කැපුණා 1යි. 7න් 5 5න් 7න් ගුණ කරාම 5ට 5 කැපුණා 7ට 7 කැපුණා 1යි. 11න් 3න් ගුණ කරාමත් 1යි. 7න් 1න් ගුණ කරාමත් භාගයක් හෝ පූර්ණ සංඛ්‍යාවක් එම සංඛ්‍යාවේ පරස්පරයෙන් ගුණ කළ විට භාගයක් හෝ පූර්ණ සංඛ්‍යාව උත්තරය 1යි. ඒක අපිට ඉදිරියේදී වැදගත් වෙනවා. පරස්පරයෙන් ගුණ කරාම 1යි. අපි යමු. පාංගෙඩි දෙකක්. මේ තියෙන එක පාංගෙඩියක්. ඔන්න බලන්න. මෙතන එක පාංගෙඩියක් තියෙනවා. ඒක දෙක භාගයේ වට කපනවා. මේකත් භාගයේ වට කපනවා. පාංගෙඩි දෙක භාගයේ වට කැපුවාම උත්තරය භාග කීයක් හම්බ වෙනවද? භාග 4ක් හම්බ වෙනවා. එහෙනම් දෙක භාගයෙන් බෙදුවම දෙක පාංගෙඩි දෙක භාගයේ වට බෙදුවම 4ක් හම්බ වෙනවා. දැන් මෙතන තියෙන්නේ බෙදීම. ඔළුවෙන් හිටෙව්වම පරස්පරය. 4 එන විදිය බලන්න. බෙදන භාගය පරස්පරයෙන් ගුණ කරනවා. භාගයක් තවත් භාගයකින් බෙදීමේදී දෙවන භාගය බෙදන්නා පරස්පරයෙන් ගුණ කළ යුතුය. දැක්කනේ වෙන හැටි. භාගයෙන් බෙදනවා කියන්නේ දෙකෙන් ගුණ කරනවා පරස්පරය. අපි යමු අපේ ආම්ද්‍රණි. අන්න පස්වරක 1 5යි. 5යි 2යි 7යි. දෙවරක් 3 6යි 1යි 7යි. දැන් මට මේක ගුණ කිරීම කරගන්න ඕනේ. එහෙනම් පරස්පරය කියන්නේ 7න් 3. උඩ තියෙනවා 7යි 3යි. යට තියෙනවා 5යි 7යි. 7ට 7 කැපුණාම අවසාන පිළිතුර කීයද දරුවනේ කීයද ආන්දරනේ 5න් 3යි. 5න් 3යි 5න් 3යි. මිශ්‍ර සංඛ්‍යාව විෂම භාග කරලා පරස්පරයෙන් ගුණ කළා. හරි. හල්න යන්න පිළිබඳ සොයා බැලීම. එහෙමත් එකක් තියෙනවනේ අපේ ගණිතේ. 5න් 4න් භාගය යනු කුමක්ද? දැන් මෙතන බලන්න 5න් 4ක් තියෙනවා. මෙම කඩදාසි පටියේ කොටස් 5න් කොටස් 4ක් අඳුරු කර ඇත. ඉන් භාගයක් කියන්නේ කොච්චරද? භාගය මේ 4න් භාගයක් කියන්නේ මේකයි මේකයි. එතකොට 5න් 2යි. එහෙනම් 5න් 4න් දෙකෙන් එක කියන්නේ 5න් 2යි. 5න් 2යි. 5න් 2යි. ඒක අපිට ගන්න පුළුවන් මේක ගුණ කිරීමක්සේ සලකලා ගන්න පුළුවන්. 4 වරක් 1 5 වරක් 2 දෙවරක් 2 අන්න උත්තරේ 5න් 2යි. එතකොට හල්න යන්න වෙනුවට ගුණ කිරීම කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ.
හරි. හලන යන්න වෙනුවට ගුණ කිරීම කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ හලන යන්න නම් ගුණ කිරීම. නිමල්ගේ මාසික වැටුප රුපියල් 20000ක් විය. ඉන් 20000න් හලන යන්න. පහෙන් දෙකක් ආහාර සඳහා වියදම් වුණි නම් ආහාර සඳහා වියදම් 20000න් පහෙන් දෙකයි. එතකොට මෙන්න 20000 කොට ගුණිතය 2 බෙදීම 5. ලවේ තියෙනවා 20000කුයි 2කුයි 5න් 20ට 5 4යි 4000 දෙගුණේ කළාම ආන් රුපියල් 8000යි. මොනවා සඳහාද? ආහාර සඳහා වැය කළ මුදල. 20000න් පහෙන් 2. හරි. සුළු කිරීමේදී ගණිත කර්ම සිදු කරන අනුපිළිවෙල පහත පරිදි බව ඔබ ඉගෙනගෙන ඇත. මුලින්ම මේ අපි මේ ඉංග්‍රීසියෙන් නම් අපි මේක බොඩ්මස් කියලා කියන්නේ. අපි මේකට සිංහලෙන් අදාගෙන තියෙනවා. මේ බ්‍රැකට්ස් වෙනුවට හලන යන්න. ඔෆ් කියන්නේ බ්‍රැකට්ස් වෙනුවට වරහන. බ්‍රැකට්ස් වෙනුවට වරහන. ඔෆ් කියන්නේ හලන යන්න. බ්‍රැකට්ස් කියන්නේ වරහන. හලන යන්න. බෙදීම, ඩිවිෂන්, ගුණ කිරීම, මල්ටිප්ලිකේෂන්, එකතු කිරීම, ඇඩිෂන්, අඩු කිරීම, සබ්ට්‍රැක්ෂන්. මම මේකට හදලා තිනවා මෙහෙම එකක්. වරහන් හලන යන්න. බෙදීම, ගුණ කිරීම, එකතු කිරීම, අඩු කිරීම කියන එකට මං ධන ඍණ කියලා දානවා. මේක ලස්සනට කියවෙනවා. වන් බෙගුදරි. හැබැයි බෙදීම ගුණ කිරීම වමේ සිට දකුණට. ධන ඍණත් වමේ සිට දකුණට. වම් පැත්තේ ඉඳන් මේ පැත්තටයි සුළු කරන්න ඕනේ. අපි ගණන් ටිකක් හදලා බලමු. අන්න. වරහාන එතකොට බ්‍රැකට්ස්. ඔෆ් කියන්නේ හලන යන්න. D කියන්නේ ඩිවිෂන්. M කියන්නේ මල්ටිප්ලිකේෂන්. එකතු කිරීම, අඩු කිරීම ඊළඟට. එකතු කිරීම, මල්ටිප්ලිකේෂන්. Addition, subtraction. BODMAS. අපි ඒක යහපැත්තට බලමු ලස්සනට ලියනවා. මෙන්න B BODMAS. මේක වරහන. හලන යන්න. මේ D කියන්නේ බෙදීම, ගුණ කිරීම, ධන ඍණ. මත තියාගන්න ලේසි. බෙදීම, ගුණ කිරීම වමේ සිට දකුණට. එකතු කිරීම, අඩු කිරීමත් වමේ සිට දකුණට. හරි. බලමු උදාහරණ අරගෙන කොහොමද ඒවා කරන්නේ කියලා. මෙන්න මේක බලන්න වරහන් දෙකක් දීලා තිනවා අපිට. වරහන් දෙකක් අපිට දීලා තිනවා. එහෙමනම් අපි මුලින්ම වරහන සුළු කරන්නයි යන්නේ. කොහොමද? 2 3 6 නම් කුඩා පොදු ගුණාකාරය 6යි. 2 6 කරනවා. එතකොට 3න් 3 6 කරනවා. එතකොට 2න් 2 වරක් 2 4යි. අරක 6 එහෙම්ම තියෙනවා. හරි. හලන යන්න මෙතන දානවා. මේක බෙදීම නම් 4 වරක් 1 4යි 3යි 7යි. බෙදීම ගුණ කිරීම කරනවා පරස්පරයෙන්. හරි.
දැන් මෙතන සුළු කරන්න. 2 1 3යි 2 ගියාම 1යි. 6න් 3යි 4යි 7යි. 7න් 5 ගියාම 2යි. හරි. හරන යන්න. මෙතන කැපෙන්නේ 21 බෙදීම 8. හරි. අපි බලමු. මෙතන 1යි 6යි 7යි මෙතන. 7න් 5 ගියාම 2යි. හරන යන්න. 8න් 21. 4ක 1 6යි 6යි 2යි 8යි. හරන යන ගුණිතය කරලා කියන්නත් පුළුවන්. 21 8 8. දැන් ඒක අපි තව ටිකක් ලස්සනට ලියනවා. කොහමද? ඉර උඩ 8යි 21යි. 6යි 8යි. 8ට 8 ඒවා 1යි. 3 වරක් 7යි 3 වරක් 2යි. මෙහාට එන්නම් එහෙම හොඳ නෑ සාමාන්‍ය යටටමයි යන්න ඕනේ. 7 2කින් බෙදන්න. 3 මාරයි අවසාන පිළිතුර 3යි 2කින් 1යි. හරි. එකත් යටටම ලියුවනම් තමයි හොඳ. ඔන්න බලන්න. පරිස්සමෙන් හැදුවා. 4ක 6යි 2යි 8යි. 8 වරක් 21 බෙදීම 6 වරක් 8. 8ට 8 කැපුණා. හරි. පියෙක් තම ඉඩමෙන් 3න් 1ක් පුතාටද අන්න. ඉතිරි ප්‍රමාණයෙන් 2කින් 1ක් දියණියටද දෙන ලදී. පුතාට හා දියණියට දුන් පසු ඉතිරි කොටස ගම්මිරිස් වගා කරන ලදී. තම ඉඩමෙන් 3න් 2ක් පුතාටද. ඉතිරියෙන් 2කින් 1ක් දියණියට. අහන්නේ දියණියට දුන් කොටස. ඕමින්. පුතාට දුන් පසු මුළු ඉඩමෙන් පුතාට දුන් කොටස මුළු කොච්චරද කියන්නේ? පුතාට ඉඩමෙන් 3න් 2යි. 3න් 2යි භාගයක් ලෙස. ඉතිරි කොටස කොච්චරද? 3න් කොටස් 2ක් ගියාම එතකොට 3න් 1යි කියලා මනෝමයෙන් කියන්න පුළුවන්. දියණියට දුන්නේ 3න් 1කින් 2කින් 1යි. ඒ කියන්නේ 1 වරක් 1 3 වරක් 2. දියණියට දුන්නේ 6න් 1යි ඉඩමෙන්. පුතාට දුන්නේ 3න් 2යි ඉඩමෙන්. හරි. තේරුණානේ 3න් 2ක් දුන්නාම 3න් 1 ඉතුරුයි කියලා. 3ට බෙදලා කොටස් 2ක් දෙනවා. ඒතර එකක් ඉතුරුයි. හරි. ඒක පාඩම ලියන්න පුළුවන්. අපි යමු. පුතාට හා දියණියට පුතාට දුන්නේ කොච්චරද? 3න් 2යි. දියණියට දුන්නේ කොච්චරද? 6න් කීයද කිව්වේ? 6න් 1යි. 6න් 1යි. කොහොමද මේ දෙන්න එකතු කරන්නේ? එතකොට 3න් 2 කියන්නේ 6න් 4යි. 6න් 1යි. කියන්නේ 6න් 5යි. ඉඩමෙන් 6න් 5ක් දීලා ඒ දෙන්නට. හරි. ඉඩමෙන් 6න් 5ක් දීලා. එතකොට ගම්බිරිස් වවනවා ඉතිරි කොටස. එහෙමනම් සම්පූර්ණ එකෙන් අඩු කරන්න ඕනේ 6න් 5ක්. සම්පූර්ණ ඉඩමෙන් 6න් 5ක් ඒ දෙන්නට දීලා. එතකොට එක කියන්නේ හැමතිස්සෙම 6න් 6ක්. ඉතුරුයි 6න් 5ක්. එතකොට ගම්මිරිස් වවන්නේ ඉඩමෙන් 6න් 1ක.
ඉඩමෙන් 6න් එක ගම් මිරිස්වව. පරිස්සමෙන් අදාගෙන ආවා. අපි බලමු. 2යි 1 අභ්‍යාස. 5 2 1 භාගයට තුල්්‍ය භාග 2 බැගින් ලියන්න. මනෝමෙන් කියන්නේ 6න් 4යි. කොහමද ආවේ? 3 වරක් 2 2 වරක් 2. 3 වරක් 3 9යි. 3 වරක් 2 6යි. 5 වරක් 2 10යි 8යි. 3 වරක් 5 15යි. 3 වරක් 4 12යි. භාග 2 බැගින්. හරි. ඉස්සෙල්ලා මේක සුළු කරමු දෙකෙන් බෙදලා. 4ට 6යි. ආයි දෙකෙන් බෙදමු. 3න් 2යි. හරි. මේක දෙකෙන් බෙදමු 9න් 6යි. 3න් බෙදමු 3 වරක් 2යි 3 වරක් 3යි. අන්න බලන්න. මේකම භාගය තමයි කොයි විදිහට ලියලා තිබුණේ. අපි යමු. විෂම භාගකරණ කියන්නේ. දෙවරක් 1 2යි මේ එකත් 1 3යි. 2න් 3යි. 3 වරක් 2 6යි මේ දෙකත් 1 8යි. බොහොම සරලයි. 4 5 20යි 1යි 21යි. 12 වරක් 1 12යි මේ 7යි 12යි 7යි 19යි. අන්න බොහොම හොඳයි. බොහොම හොඳයි. අපේ ආන්දරේ බොහොම හොඳයි. අපි යමු. මිශ්‍ර සංඛ්‍යා ලෙස ලියන්න. 5ට දෙවරක් 2 4යි. එකක් ඉතුරුයි. අන්න 5ට 3 වරක් 1 3යි. දෙකක් ඉතුරුයි. හරි. 11ට 7 ඒවා 1යි. 11න් 7ක් ගියාම 4ක් ඉතුරුයි. 18ට 5 වරක් 3 15යි. 3ක් ඉතුරුයි. හරි. අපි යමු. සුළු කරන්න කියනවා. 2යි 3යි කුඩා පොදු ගුණාකාරය 6යි. තුල්්‍ය භාග 2 6 වුණා. 3 වුණා. 3 වරක් 2 6යි මෙතන 2යි. 6න් 3යි 6න් 2යි කියන්නේ 6න් 5යි. එකපාරට කරන්න. මේක බලන්න. 4 3 6 කියන්නේ කීයද බලන්න. 4න් බෙදෙනවා 3න් බෙදෙනවා 6න් බෙදෙනවා. කුඩා පොදු ගුණාකාරය 12යි. 4 12 කළා කියන්නේ 4 වරක් 3 3 වරක් 3 9යි. 3 12 කරන්න 3 වරක් 4 12යි 4 වරක් 2 8යි. 6 වරක් 2 12යි 10යි. හරි. මේ ධනයකට එක කැපිලා යනවා. 12යින් මෙතන 9යි 8ක් අඩු කරාම 1යි 1යි 10යි කියන්නේ 11යි. වමේ සිට දකුණට 9න් 8ක් ගියාම 1යි 10යි කියන්නේ 11යි. හරි. ලේසි. අපි යමු. 5න් 3 හල්න යන්න 6න් 1. උඩ 3යි 6යි. 5යි 6යි. 3න් බෙදන්න 3 වරක් 1යි 2යි. 1 වරක් 1 1යි. 5 වරක් 2 කීයද අපේ ආම්දුරනේ? 5 වරක් 2 10යි. අරගේ වරහන මුලින්ම කරමු. තුල්්‍ය භාග. 4න් 3. මේ 2 4 කරොත් දෙවරක් මෙතන 2 වෙනවා. හල්න යන. අඩු කරන්න 4න් 1. හල්න යන. උඩ එනවා 1 වරක් 2 4 වරක් 3. අවසාන පිළිතුර අපේ ආන්දරනේ 6න් 1. ලස්සනට ගන්න. අන්න බලන්න. ඉස්සෙල්ලා වරහන 1 ලිව්වා. 3යි 3න් 2න් 3න් 1ක් ගියාම 3න් 1යි. හරිෂෝ. අන්න 3න් 2න් 3න් 1ක් 3න් 1යි. 3 වරක් 1 3යි 1යි 4යි. ඔළුවෙන් හිටවනවා. 4 වරක් 3 උඩට.
3 වරක් 1 8ට 3ට 3 කැපුණාම අවසාන පිළිතුර 4යි. අපි යමු. අන්න වරහණ ඉස්සලා ගමු. 3 5යි කුඩා පොදු ගුණාකාරය 15යි. 3 වරක් 5 15යි අතන 5යි. 5 වරක් 3 15යි අතන 3 වරක 3යි 15යි. මේක විෂම භාගයක් කරන්න. 4 වරක් 1 4යි 1යි 5යි. මේක දෙකෙන් එක කියන්නේ 4න් 2යි. අන්න බලන්න මෙතන විෂම භාග, මෙතන තුල්‍ය භාග. මෙතන 8යි 15යි. 4න් 3යි. 8යි 3යි උඩ. 15යි 4යි 8. 4ඒවා 2යි. 3ඒවා 5යි. අවසාන පිළිතුර 5න් 2යි. සුන්දරයි. සුන්දරයි. මිනිහෙක් තම වැටුපෙන් 7න් එකක් ආහාර සඳහා වැය කරයි. ඉතිරියෙන් අඩක් තම මවට ලබා දී. ආහාර සඳහා වැය කළ පසු ඉතිරි මුළුද වැටුපෙන් කවර භාගයද? 7න් 3ක් ආහාර සඳහා වැය කරයි. කොට 1න් 4න් 7න් 3ක් නේ. එක කියන්නේ 7න් 7. ඔය මනමෙන් කියන්න තිබුණා. එතකොට ඉතිරි භාගය 7න් 4යි. වැටුපෙන් මවට මේකෙන් භාගයක් දෙනවා. 7න් 4න් භාගය කියන්නේ 2න් 1යි. 4 වරක් 1යි. 2 වරක් 2යි. එහෙනම් 7න් 2යි වැටුපෙන්. හරි. ආහාර වලට 7න් 3යි, මවට 7න් 2යි. හතෙන් 3යි, 7න් 2යි, 7න් 5යි. ඌට ඉතුරු උනේ 1න් 7න් 5ක්. එක කියන්නේ 7න් 7ක් නේ. අඩු කරන්න අපේ ආමුදුරනේ 7න් 2ක් ඉතුරුයි වැටුපෙන්. අන්න බලන්න. ලස්සනයි. හරි. ආහාර සඳහා වැය කළ පසු ඉතුරු වුණා 7න් 4. එකෙන් භාගයක් දුන්නා මවට. එතන 7න් 2යි, අතන 7න් 3යි. 7න් 5යි. ඉතුරු වෙනවා 7න් 5යි කියන්නේ 7න් 1ක්. අපි යමු. කමල් මිලදී ගත් අඹ තොගයකින් 8න් එකක් නරක් වී තිබුණි. නරක් වෙලා 8න් එකක්. නරක් නොවූ කොටසින්, ඒ කියන්නේ ඉතිරියෙන් 7න් එකක් අමු අඹ විය. ඉන් නරක් නොවූ ඉදුණු අඹ විකුණන ලදී. හරි. නරක් නොවූ අඹ ප්‍රමාණය මුළු අඹ තොගයෙන් කවර භාගයක්ද? 8න් 1යිනේ නරක් උනේ. හරි. පළවෙනි ආන්නේ නරක් නොවූ අඹ ප්‍රමාණය මුළු අඹ තොගයෙන් කවර භාගයක්ද? 8න් එකක් තමයි නරක් උනේ. එතකොට එකෙන් 8න් එකක් නරක් වුණා. එක කියන්නේ 8න් 8යි. 8න් එකක් ගියාම නරක් නොවිච්ච ඒවා 8න් 7යි අඹ තොගයෙන්. හරි. ඊට පස්සේ මේකෙන් 7න් එකක් අමු අඹ. 7න් එකක් අමු අඹ. අමු අඹ නොවන නරක් නොවන ඒවා නෙවික්කේ. එතකොට 8න් 7න් 7න් එකක් නම් අඹු අඹ, 7න් 6ක්ම හොඳ අඹ. එහෙනම් 7ට 7යි
එහෙනම් හොඳ අඹ ආවේ 4න් 3යි තොගෙන්. හරි. තොගෙන් 4න් 3යි තමයි හොඳ අඹ විකුණු අඹ ප්‍රමාණය තියෙන්නේ. ඊළඟට මොකද කියන්නේ? මුළු ගෙඩි ගාන 400යි කිව්වා. ඒකෙන් 4න් 3යි. නැත්නම් අපි ඒක එහා පැත්තේ හොයලා යමු. එතොගෙන් විකුණු ගෙඩි ගණන. ගෙඩි ගණන හොයාගෙන යන්න. කොට 400 4න් බෙදන්න. අඹ ගෙඩි 300ක් තමයි. ගෙඩියක් රුපියල් 10 ගානේ විකුණලා තියෙනවා. එයාට ලැබෙන මුදල රුපියල් 3000යි. දැක්කද අපේ ආමඳුර? එහෙනම් අපේ ආමඳුරේ අපි ඒකේ භාග ගැටලුවක් විසඳන එක. එහෙනම් අපි යමු. අන්න බලන්න දශම හඳුනා ගැනීම ඊළඟට. අපි මේක කරලා තිනවා මතක් කිරීමක් කරන්නේ. ඒකකයක් සමාන කොටස් 10කට බෙදා ඉන්න එක කොටසක් දශම එකක් ලෙස ඉගෙනගෙන ඇත්තෙමු. දැන් බලන්න 1 2 3 4 5 6 7 8 9 10යි මේක 10න් එකයි. එතකොට මේ 10න් එක වෙනුවට අපිට මතකයි අපි ලිව්වා 0.1. ඒ විදිහට වැඩි කොටු 100ක් ගත්තා නම් 100න් එක කියන්නේ දශම 0.1. ඊළඟට 10න් එක කියන්නේ දශම 0.01. මේ පල්ලෙහා තියෙන 10 වෙනුවට එක ස්ථානයක් එනවා. 100 නම් ස්ථාන දෙකයි. 10 නම් 3යි. කොට 10න් 3යි කියන්නේ දශම 3යි. 100න් 25යි කියන්නේ දශම ස්ථාන දෙකයි. 10න් 75 කියන්නේ දශම ස්ථාන 3ක් එන්න ඕනේ. 0.75. 175 නම් 1.75. අන්න දශම මතක් කරලා දුන්නා. 10න් 7 කියන්නේ දශම 7යි. දශම දක්වනවා. 100න් 2යි කියන්නේ 0.2. 0.2. ස්ථාන දෙකයි. මේක 0.2. 0.03. දශම ස්ථාන 3ක් එනවා 10යිදී. මේක කියන්නේ අපි යටින් ලියමු නේද? වඩා ලස්සනයි ඒක. යටින් ලියමු. මොන බලන්න තේරුම් ගන්න. මෙතන 1යි. 10න් 5යි කියන්නේ දශම 5යි. මෙතන ස්ථාන දෙකයි දශම 6යි 7යි. අතන 1යි. වල දශම ස්ථාන 3ක් එන්න ඕනේ 0.3 නම් 0.5යි 1යි. අන්න හරි. අන්න හරි. භාග දශම කෙරුවා. හරි. අන්න බලන්න. මේකත් අපි මෙතන ඉඩ කඩ නැති නිසා මෙහාට ලියමු. කියන්න වහන්සලා කියන්න. මෙතන 1යි. 0.2 නම් දශම ස්ථාන 2යි. මෙතන 1යි. 0.3 නම් දශම ස්ථාන 3යි. අන්න ලස්සනයි. ලස්සනයි. අපි යමු. 5න් 2 25න් 7 1යි 2න් 3 අන්න බලන්න. කොට අපි මේවා යටින් යටට හදුවොත් වඩා තේරුම් කරලා දෙන්න ලේසි කියලා අපිට හිතෙනවා. දැන් 5න් 2 බෑනේ. බෑ. මේක අපි 10න් ගාණක් කරගන්නවා. උඩත් 2කින් ගුණ කරලා යටත් 2කින් ගුණ කරනවා.
එතකොට 4 යට 10 අන්න 10න් 4යි කියන්නේ දශම 4. අපි දන්නවා 25 4න් ගුණ කරොත් තමයි 100 එන්නේ. තුල්‍ය භාග 4ක් 4 28යි. 100 නම් දශම ස්ථාන 2යි. මේක 1යි. දෙකෙන් 1. කොහොමද අපි ලියන්නේ? 1 ගුණ කිරීම 5. 1යි 10න් 5යි කියන්නේ. 1යි දශම 5යි. සුන්දරයි. සුන්දරයි. කො විෂම භාග කරලා කරන්න තිබුණා 2න් 3යි කියලා. එහෙමත් කරන්න තිබුණා. මේක ලේසි. භාග ලෙස දක්වන්න. ඔන්න බලන්න. මේකේ 3 ලියනවා. තිත වෙනුවට 1යි ස්ථානය වෙනුවට 0යි. තිත වෙනුවට 1යි ස්ථානය වෙනුවට 0යි. තිත වෙනුවට 1යි ස්ථානය වෙනුවට 10න් 9. හරි. මේක තිත වෙනුවට 1යි ස්ථාන දෙකට 0.2යි 17යි. මේක බලන්න තිත වෙනුවට 1යි ස්ථාන 3යි 123. මේකත් එමයයි තිත වෙනුවට 1යි ස්ථාන 3යි 713. හරි. ස්ථාන ගාන වෙනුවට අපි දාන්නේ ඒ විදිහටයි බිංදු දාන්නේ. හරි. ඒ අපි කතා කළේ 6 වෙනි කොටස. ලස්සනට අපි බලන්න තිත වෙනුවට 1 දාලා ස්ථාන වෙනුවට බිංදුව දානවා. දැන් අපි තව එකක් නිකමට අරන් බලමු. 1යි 7යි 3යි 2. තිත වෙනුවට 1 දානවා. ස්ථාන 4 නිසා බිංදු 4ක් දානවා. ඊට පස්සේ මේක ලියනවා. බිංදුවයි දශම. 1යි 2යි 8. තිත වෙනුවට 1 දානවා. බිංදු 3ක් දානවා. 128 ලියනවා. අන්න එහෙමයි. අන්න එහෙමයි. බොහොම සරල ක්‍රමයක් කියලා දුන්නා. අපි යමු අපේ ආවුන. මේකත් කියන්න. තිත වෙනුවට 1. 1යි 2යි 3යි. 127. මේකේ 1 සම්පූර්ණ එකක් තියෙනවා වෙනවා. තිත වෙනුවට 1. ස්ථාන 2යි. තන 13. මේකේ පූර්ණ සංඛ්‍යාව 7. තිත වෙනුවට 1යි බිංදු 2යි 23. ඔන්න විෂම භාග කරන්නත් පුළුවන්. ලස්සනයි. ලස්සනයි. දශම සංඛ්‍යා එකතු කිරීම. ඔන්න බලන්න. අපි ආවඳුනේ 3යි දශම 5යි 2ට 18යි දශම 3ක් එකතු කරන්න. හොඳ වැඩේ අපි මේ දශම තිත යටින් ලියා ගන්නවා. දැන් මේකේ ස්ථානීය දශම තිතේ මේ පැත්තේ අඩුයි. අපි ඒකට දා ගන්නවා බිංදුවක්. බිංදුවක් දාගෙන අපි දැන් සාමාන්‍ය විදියට එකතු කරන්නයි යන්නේ. ඔන්න බලන්න. මේක 2යි. 5යි 3යි 8යි දශම තිතයි. මෙතනට බිංදුවක් දාගන්න ඕනේ 8යි 3යි 11යි එකක් ඉතුරුයි 2යි. අන්න බලන්න. 2යි 8යි 11යි 2යි. හරි. දැන් මේ අඩු කිරීම 13යි දශම 7. 5යි දශම 8යි 2. දැන් අපි අඩු කරන්නයි සූදානම් වෙන්නේ. ඔන්න බලන්න. දැන් අපි මෙතනට බිංදුවක් දාගන්න. දශම තිත මෙහෙම. 10න් 2ක් 8යි. මෙතන 6යි ඉල්ලගත්තොත් 16යි. 16න් 8ක් 8යි. දශම තිත මෙතනට වෙනවා. 12න් 5ක් 7යි.
දශම ස්ථානය යටින් එක යට ලස්සනට ලියාගෙන තමයි අඩු කරන්නේ. එකතු කිරීමේදීත් ඒක තමයි සුදුසු. අපි යමු. පහන් පූජාවක් සඳහා නිමල් පොල් තෙල් 5.5 ලීටර්ද ලීටර්ද කමල් 2.25 ලීටර්ද ගෙනෙන ලද. දෙදෙනාම ගෙනෙන ලද පොල් තෙල් ප්‍රමාණය ලීටර් කොපමණද? හරි. කවුද? නිමල් 5.5 කමල් 2.5. නිමල් 5.5 කමල් 2.25. අන්න. දැන් අපි මේක පරිස්සමෙන් එකතු කරන්නයි යන්නේ. ඕනනම් මේකට අපිට මෙහෙමත් කරන්න පුළුවන්. 5.0. මේක එකතු කරොත් 7.5. මෙතන 7. ලීටර. මේකෙන් ප්‍රයෝජනයට ගත්තලු 6.5ක්. ඉතිරි පොල් තෙල් ප්‍රමාණය අහනවා. 6.5. මේකට බිංදුවක් දානවා. 5.2. අවසාන පිළිතුර ලීටර්. මෙතන ඉරියව්වත් මෙතන ගහන්න ඕනේ. හරි. අඩු කරන්න තියෙන්නේ 6.5ක්. අපි යමු. අන්න දශම සංඛ්‍යා ගුණ කිරීම. ඔන්න බලන්න. මේ 1.25 අපි ගන්නවා 125 කියලා. මේක 3ෙන් ගුණ කරනවා සාමාන්‍ය විදියට. 3 වරක් 5 15න් 5 1යි 7යි 3යි. ඒතර බලන්න 1.25 3ෙන් ගුණ කරාම ස්ථාන දෙකක් දශම උත්තරයට එන්න ඕනේ. එහෙනම් 3.75. අන්න බලන්න. දැන් මේක 231. 17න් ගුණ කරමු. 4ක් 1 7යි. 21යි 2ක් ඉතුරුයි. 1 කියන්නේ 10න්. 7යි 2යි 9යි 3යි. ආයි බලන්න 7යි 21න් 2යි හරි. එහෙනම් 2.3 1.7 සමාන. මෙතන දශම ස්ථාන 2යි. මෙයත් එක්ක දශම ස්ථාන 3ක් එන්න ඕනේ. 9යි 2යි 7. අන්න බලන්න. සාමාන්‍ය ගුණිත අරගෙන උත්තරේ ලියුවා. දශම නොසලකා ගුණ කර පිළිතුරේදී දශම වෙන් කර ගැනීම පහසුයි. ඒකයි සුදුසුම ක්‍රමය. සාමාන්‍ය ගුණිතය දාලා උත්තරේදී දානවා ස්ථාන ගණන. අපි යමු. ඍජුකෝණාස මල් පාතියක දිග 3.5යි. පළ 1.7යි. වර්ගඵලය අපි දන්නවා දිග ගුණ කිරීම පළල. එතකොට 35 17න් ගුණ කරනවා. 4 5 35යි 3ක් ඉතුරුයි 24යි. මෙතන 5යි මෙතන 3යි. 5යි 9යි 5යි. දශම ස්ථාන දෙකක් උත්තරයට එන්න ඕනේ. 5.9යි 5යි. මේක මීටර් වරක් කියන්නේ වර්ග මීටර. අපි දන්නා m වරක් m දෙකේ බලය. මෙතනත් m මෙතනත් m. දශම ස්ථාන දෙකයි. 4 5 35යි 3යි 21යි 24යි 5යි 9යි 5යි. හරි. බොහොම ලේසි. සාමාන්‍ය ගුණ කිරීම උත්තරයට දශම තියෙනවා. මෙතන එකයි දෙකම එකතු කරලා තියන්න ඕනේ. අන්න බෙදීම.
දැන් 14.7 පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්න තියෙන්නේ 3ෙන්. එතකොට අවුලක් නැහැ. 3 වරක් 4 12යි 30යි 28ට 9යි. එන්න මේක බලන්න. 2.6 අපිට දශම වලින් බෙදන්න දන්නේ නැහැ. අපි මේකේ දශම නැති කරන්න මොකද කරන්නේ? මේක 10න් ගුණ කරනවා. එහෙනම් තුල්‍ය භාගය යටතේ අරකත් 10න් ගුණ කරනවා. මෙතන 10න් ගුණ කරා තිත එහාට යනවා. මේක 23 වෙනවා. අන්න බලන්න. 9.6 9.6 දැන් සාමාන්‍ය විදියට බෙදන්න ඕනේ. 96.6 96.6 23 4ක් යයිනේ. දශම තිත දාලායි බෙදන්නේ. ඉස්සලම අපි දශම තිත දාන්න ඕනේ අපේ දරුවා. ඉස්සලම ඔන්න බලන්න බෙදද්දී අපි කිව්වා. ඉසිතුනේ. තිත දාලා 4. 4 3 12යි එකක් ඉතුරුයි. 9යි. 46ට 2යි. ආන්න බලන්න. 4.2 තවසර බලන්න. මෙතන ඉස්සලා බෙදන්නාගේ දශම ගාන තමයි නැති කරගන්නේ. ඒක මෙහෙමත් කරන්න තිබුණා. බලන්න අපේ ආමතුනේ 10න් ගුණ කිරීම නැතුව අපි මෙහෙම කියලා දෙනවා. මේක එකක් තල්ලු කරද්දී 23. මේක එකක් තල්ලු කරනකොට අරකට එකක් තල්ලු කරනවා. කොට 96.6 එහෙම කරන එක ලේසි. දැන් මේක තේරුම් කරන්න ඕන හින්දායි මම මෙහෙම ලිව්වේ. තේරුම් කරන්න ඕන හින්දායි ලිව්වේ. අනිත් පාර අපි මේ විදිහට කරමු හදද්දී. අන්න අපේ ආවඳුරනේ දැක්කද? බෙදීම. අපි යමු. 12.5 මීටර දිග පයිපයකින් 2.5 මීටර දිග කොඩි කණු කීයක් කපාගත හැකිද? කොට 12.5 බෙදලා බලන්න ඕනේ. 2.5. එතන මේකේ දශම තියෙනවා බෙදන්නාගේ එක ස්ථානයක්. අපි ඒක නැති කරාම 25යි. උඩත් එකක් නැති කරාම 125යි. 125ට කොඩි කණු 5ක් තමයි කපා ගන්න. මේකේ මම ඔන්න රතු පෑනෙන් පෙන්නන්නම් ඔබ වහන්සේලාට. 1 තල්ලු කෙරුවා. මේකෙත් 1 අන්න එහෙමයි ගත්තේ. හරි. ඒ නිදසුන 9. අන්න බලන්න අභ්‍යාස වගේ ඇති. එකතු කරන්න තියෙන්නේ 1.2 3යි 3.7යි 4.0 මෙතන 2.2 බිංදුවක් දාමු. බිංදු 2ක් දාමු. ස්ථාන 3යි. දැන් අපි එකතු කරමු ලස්ස. 5.2 2යි නෙමෙයි. 5යි 10යි 12න් 2යි 1යි 2යි 5යි 9යි 5යි 12න් 2යි 5යි 4යි 9යි ඒකත් බලන්න. 0.7යි 7.5යි මෙතන 0යි. මේක සම්පූර්ණ 75යි. දශම නැහැ.
දැන් එකතු කරලා කියන්න. 5යි 7යි 5යි 12යි එකක් විතර. 13යි එකක් විතර. තිත කෙලින්ම තියෙනවා. 7යි 5යි 12යි එකක් විතර. 8යි 5යි 13යි එකක් විතර. ලස්සනයි. ඕන තරම් දෙන්න පුළුවන් පද. මේ කොහොමද අපේ ආන්නේ? මුල එක 0.1 දශම. 0.1යි. 0.1යි 0.1යි. මේකට බිඳුවක් දාගන්න. දැන් සුන්දර ලෙස එකතු කරන්න. 1යි 2යි 0යි 0යි. හරි. 0.1යි 0යි 0.1යි. හරි. හරි. අරකට පරිස්සමින් 1යි දශම. 1යි 17යි දශම. 5යි 1යි බිඳුවක් දාන්න. 1750. 1යි දශම නැත. දශම නැත. අපි ඉරි දෙයක් ලස්සනට ඕන නම් අඳිමු. එහෙමත් පුළුවන්. හරි. තිත දැම්ම. 1යි 6යි 7යි 5යි 12න් 1යි 10න් 0.1යි 7යි 7යි 1යි. 1.7යි 5යි 10.5යි 1750. 1යි 6යි 12යි 10යි 7යි 7යි. හරි ලස්සනයි. එකට එක ඇල්ලීලා ලස්සනට සුළු කරන්න පුළුවන්. අන්න බලන්න පද 4ක් තියෙනවා. 0.5යි 5යි 0යි බිඳුවක් දාන්න. 5යි 50යි දශම 5යි 0යි 0. දැන් අපි ඉරක් ගහගමු. හරි. මෙතන 5යි. මේකෙත් 5යි. 5යි 5යි 10න් 0.1යි. 6යි. අන්න හරි. 0.5යි 5යි 0යි 0යි 5යි 0යි 5යි. හරි. අපි යමු. අඩු කරන්න කියනවා. 3යි දශම. පීර ගාගමු. හරි. 7.4 තුන 2.5යි අඩු කරන්න. 14න් 5ක් 9යි. මෙතන 6ක් තිබුණා. දෙකක් ගියාම 4යි. තිත දාගන්න. 10න් 6ක් කීයද? 4යි. 9න් 7ක් 2යි. 10න් 9ක් 1යි. මෙතන 2යි. තිත කෙලින් හරියට එන්න ඕන. අපි යමු. අන්න 5යි. දශම ස්ථාන 4ක් තියෙනවා. කොහොමද දන්නේ මේ? 7යි 5යි 2යි 6යි. මේකේ 17යි දශම 2. දශම ස්ථාන 4ක් තියෙනවා. 7යි දශම. පීරක් ගාගමු. මේකට තිරක් දාගමු.
හරි. 10න් 6ක් 4යි. ඉල්ලගත්තොත් 9යි. 9න් 5ක් 4යි 9න් 7ක් 2යි. 4න් 1 කීයද 3යි. හරි. 10න් 6ක් 4යි. දැන් මෙතන 9යි 9යි. මෙතන 1යි ඉතුරු 11න් 5ක් 6යි. 16න් 7ක් 9යි. අන්න බලන්න. ලස්සනයි. හරි. අපි යමු. 17යි දශම. 5යි 2. 6යි දශම. 8යි 9යි 7යි 1. බිංදු දෙකක් දාගන්න අනිවාර්යෙන්ම මෙන්න ඉර මෙන්න පිළිතුර. මෙන්න දශම. අඩු කරන්න. 10න් 1ක් 9යි. 9න් 7ක් කීයද? 2යි. මෙතන 1යි තියෙන ඉල්ලගත්ත නිසා 11න් 9ක් 2යි. 14න් 8ක් 6යි. 0.1යි. හරි. හරි. අඩු කිරීමක් කළේ. අපි යමු. අන්න බලන්න මේක පොඩ්ඩක් පරිස්සමින්. මේක ලියන්න වෙනවා. 3.5යි 1යි දශම. 10න් 7 කියන්නේ 7. 4යි දශම. දශම ස්ථාන 3ක් තියෙනවා. ආන් දැන් 3.1යි 5යි 1ට 1.7ක් එකතු කරනවා. මේ දෙන්න එකතු කරනවා. ඒකෙන් 4යි දශම. 3යි 5යි 6. අඩු කරන්නයි වෙන්නේ. මේක එකතු කරලා මේක අඩු කරනවා. 1යි 12යි හරි. 3යි 5යි 6. 10න් 6ක් 4යි. 10න් 5ක් 5යි. 11න් 3ක් 8යි. අන්න බිංදුවයි. හරි. මේක බලන්න. භාගය කියන්නේ 0.5යි. අපි දන්නවා. මේක 1යි දශම. 7යි 4යි 6යි 2. මේකේ දශම ස්ථාන 2යි. මේක අඩු කිරීම. 0.5ට. 7යි 4යි 6යි 2යි. 9යි 5යි 7යි 0යි. මේක ඉස්සෙල්ලා එකතු කරමු. 2යි 6යි. 11න් 1යි 18න් 8යි 1යි 11යි. දැන් 6යි දශම. 5යි 2ක් අඩු කරන්න. 6යි දශම 5යි 2ක් අඩු කරන්න. කියන්න බෑ. 2න් බිංදුවක් 2යි. 6න් බිංදුවක් 6යි. 11න් 2ක් 9යි. මෙතන 2යි. 5යි. තව සැරයක් අපි බලමු. 0.5යි මේක. 74යි 62. 9 5යි. 2යි 6යි 11යි. 18යි 1ක් ඉතුරුයි. හරි. 5යි 2යි. 6යි. 11න් 2ක් 9යි. හරි. බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. එතකොට පොඩි හාමුදුරුවනේ ඒ අපි කතා කරේ දෙවෙනි කොටස. බලන්න වහන්සේලා 2න් 1 තියෙනවා. ඒතකොට දශම ගණන් තියෙනවා. භාග ගණන් තියෙනවා. එකතු කිරීම තියෙනවා. අඩු කිරීම තියෙනවා. ඔක්කොම එක ජාතියකට ගෙන ආව දශම වලට ඊට පස්සේ අපි සුළු කෙරුවා. අපි බලමු තව එකක්. අන්න බලන්න ඒකත් එහෙමනේ.
2යි භාගයක් තියෙනවා. හරි. භාගය අපි දන්නවනේ 0.5යි කියලා. එවන අපි ලියනවා 2.5. දැන් මේකේ බිංදු 3ක් තියෙනවා. එහෙනම් දශම ස්ථාන 3ක් එන්න ඕන. 3යි 4යි 5. හරි. 1යි. දැන් වාස්ලාට 4න් 3 පේන්නේ නැතුව ඇති එකපාරට මම නම් දන්නවා දශම 7යි 5යි කියලා. එහෙමනම් අපි මේක 4න් බෙදලා බලන්න ඕනේ ඉස්සර. 4 වරක් 7 28යි. 20ට 4 වරක් 5යි මං කිව්වේ 0.75යි. මෙතන මේ එක අඩු කරන්න තියෙන. ඒක නම් හරි ලේසි. දැන් අපි මේක මකලා අපේ කාර්යයට අපි යමු. හරි. 2.5යි. මෙන්න මේක එකතු කරන්න තියෙනවා. මේක එකතු කරන්න තියෙනවා. 1.75ක්. හොඳ බලන්න මම එකතු කිරීම දෙක එකට ගත්තා. මේකයි මේකයි. හරි. එතකොට 5යි. 7යි 5යි 12යි එකක් ඉතුරුයි 4යි. හරි. මේක අඩු කරන්න ඕනේ. මේ එකත් අඩු කරන්න ඕනේ. 1.3යි 4යි 5යි. පාඩම ලියා ගන්න පුළුවන්. ඒක අසරේ බලමු ඔබ වහන්සේ තේරුණාද කියලා. මේ ඍණ 1 මේකත් ඍණ. එතකොට ඍණ 1.3යි 4යි 10න් 5 5යි 4න් බිංදුවයි 12න් 3 9යි මෙතන 3යිනේ 2.5 අන්නේ බලන්න දශම ටික ලස්සනට තියෙනවා. මේක නම් ඔක්කොම දශම කීයද 3.14 මෙන්න ධන එකක් තියෙනවා 7.7යි අපි බිංදුවක් දාමු 4යි 8යි 10යි අපි ආන්දරේ මේකයි මේකයි තමයි කෙරුවේ මේක ඇල් අඩු කරලා යමු 1.7යි 2යි 5යි 1යි බලන්න මට අඩු කරද්දී වර්ධින්න පුළුවන් මේක අඩු කරනවා 10න් 9යි ඉල්ලගත්තොත් 9යිනේ 9න් 5ක් 4යි 3න් 2ක් 1යි 1යි 9යි අර 2.3ත් අඩු කරන්න තියෙන්නේ 2.3 මේවට බිංදු දාන්න හරි 9යි 4යි 1යිනේ බිංදු අඩු වුණා 11න් 3ක් 8යි 8න් 2ක් 6යි අයිසර පොඩ බලමු නේද මේකයි එකතු කරා 4යි 8යි 10යි මේක අඩු කරා 9යි 4යි 1යි 1යි 9යි ඊපස්සේ මේක අඩු කරා 9යි 4යි 1යි 11න් 3ක් 8යි 8න් 2ක් 6යි හරි ඒ පාරක් විතර බලන්න මොකද පුංචි පුංචි ගණන් නිසා පරදින්න පුළුවන් අන්න බලන්න ඒකේ ගොඩාක් තියෙන්නේ අඩු කරගෙන යන්න හැබැයි මේක මෙහෙමත් කරන්න පුළුවන් මේ අඩු කරන ඒවා ටික ඔක්කොම එකකට දාගමු එතකොට වඩා ලේසි මේ ටික ඔක්කොම එකතු කරලා බලමු ලේසිනේ ඔක්කොම අඩු කරන්න තියෙන්නේ බලන්න 2.5යි බිංදුවක් දැම්මා 4යි 7යි 3 6යි 5යි 2 මෙතන 5යි 7යි 13යි 18යි 16යි 6යි අනේ අඩු කරන ටික 6යි 8යි 5ක් අඩු කරනවා මෙතන උත්තරේ දානවා 7යි 10න් 5 5යි 9න් 8ක් 1යි එතන 6 තියෙන්නේ 10න් 6ක් 4යි මෙතන බිංදුව අන්න පරිසම් අපි ඍණ ටික ඔක්කොම එක ගොඩකට ගත්තා ඊට පස්සේ අරකින් අඩු කෙරුවා
අපේ ආමතුරුනේ එමනම් ඊළඟ ගානට යමු. අච්චුපතේ ගානක් තවත්. මොකද්ද කියන්නේ? අන්න දශම සංඛ්‍යා ගුණ කිරීම. එතකොට වහන්සලාට මේකේ උත්තරේ අපි මෙහෙම දාමු. මෙහෙම දාමු. මෙහෙම දාමු. මෙන්න මේකේ උත්තරේ දාන්න. හරි. අපි මේකේ උත්තරේ මෙතන දානවා. හරි. දැන් මේක තමයි ක්‍රමය. ඔන්න ක්‍රමය අහගන්න. මේක දශම අමතක කරන්න. මේකේ දශම ස්ථාන 3ක් තියෙනවා. මේක එකක් තියෙනවා. එතකොට මේක 2512 කිරුවා. 23න් ගුණ කෙරුවා. දශම අතෑරලා ගුණ කරනවා. 2512 23. 3 වරක් 2 6යි. 3 වරක් 1 3යි. 3 වරක් 15යි එකක් ඉතුරුයි 7යි. දැන් දෙකෙන් කියන්නේ 20න් ගුණ කරනවා. බිංදුව දාලා දෙකෙන් 4යි 2යි. බිංදුවයි 5යි. 6යි 7යි 7යි. හරි. දැන් මෙතන ස්ථාන 3යි මෙතන ස්ථාන 1යි කියන්නේ දශම ස්ථාන 4ක් උත්තරයට එන්න ඕනේ. 5යි දශම 7යි 7යි 7යි. අන්න උත්තරේ. ඒ තමයි ලේසි විදිය. මේක බලන්න මේකේ 3යි. මේකේ 2යි ඔක්කොම දශම 5ක් තියෙනවා ස්ථාන. 3465. 347න් ගුණ කරනවා. ආයි බලන්න. දශම ස්ථාන ගාන ගැන ගත්තා. උඩ 3යි පල්ලා 2යි 5යි. 4 5 35යි 3ක් ඉතුරුයි. 4යි 42යි 3යි 45යි 4ක් ඉතුරුයි. 28යි 4යි 32යි 3ක් ඉතුරුයි. 21යි 3යි 24යි. ඒ 3ෙන් ගුණ කරපුව හැටි. 3 නෙමෙයි 7ෙන් 4 5 35යි 3යි. 45යි 4යි. 32යි 3යි. හරි. 4ෙන් ගුණ කරන්න ඊළඟට 40න් 4 5 20 බිංදුවයි 2යි. 24යි 26යි 2යි. 18න් 8යි 1යි. 13යි. හරි. ඊළඟට 300න් 3 වරක් 5 15න් 5යි 1යි. 18යි 1යි 19න් 9යි 1යි. 13න් 3යි 1යි 10යි. මෙතන 5යි 5යි. 13න් 3යි 1යි. 22න් 2යි 2යි. 10න් බිංදුවයි 1යි 12යි. දශම ස්ථාන කීයද 5යි. 12යි දශම. බිංදුවයි 2යි 3යි 5යි 5. 2යි මෙතන 3යි 5යි. චෙක් කරලා බලමු නේද? 35න් 5යි 3යි 45යි 4යි 32යි 3යි හරි. 4 වර 5 20න් බිංදුවයි 2යි 26යි 2යි 18යි 1යි හරි. 3 වර 5 15න් 5 1යි 19න් 9 1යි 13න් 1යි 6යි. 5යි 5යි අපේ කල 13යි 22යි 1යි හරි. 12යි බිංදුවයි 2යි 3යි 5යි 5. හරි. සාමාන්‍ය ගුණ කිරීමක් කළා උත්තරයට දශම ස්ථාන 5ක් දුන්නා. ඒ දෙවෙනි කොටස. අනේ මේකේ දශම ස්ථාන 1යි 2යි 3යි 4යි 5යි. 10 එකෙන් ගුණ කළාම 10යි. කර 10 10යි. දශම ස්ථාන 5යි. 1යි 2යි 3යි 4යි 5යි. මෙතන බිංදුවයි. හරි. ආයිත් බලන්න. මේකේ 3යි 2යි 5යි. කර 10 10යි 1 2 3 4 5 එක ලේසි. යමක් 100ෙන් ගුණ කරනකොට අගට බිංදු දෙකක් දාන්න තියෙන්නේ. ස්ථාන 3ක් එන්න ඕනේ 1යි 2යි 3යි. ඒ වගේ ඒවා ලේසි. අග බිංදු දෙක ලියන්න ඕනෙත් නැහැ. මේක ස්ථාන දැන් මෙහෙමත් පුළුවන්.
දශම ස්ථාන දෙකකට තල්ලු කරනවා 100න් ගුණ කරලා 253.2. ඒක අපි කෙටි ක්‍රම දන්නවා. අන්න අපේ ආන්දෝනේ බෙදන්න තියෙන්නේ. ඒක ලේසියිනේ. මේක නම් බෙදන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාවකින්. 2ට බිංදුවයි තිත 25ට 5යි. දැන් මේකේ අපි දන්නේ නැහැ මේ 2.2. අපි දශම ස්ථාන වලින් බෙදන්න දන්නේ. අපි දන්නේ පූර්ණ සංඛ්‍යා වලින් බෙදන්න විතරයි. එහෙනම් මේකේ දශම තිත නැති කරනවා 15 කරනවා. කොහොමද 15 කරන්නේ? එක ස්ථානයක් ගෙනියනවා දෙකෙන්. මේක 22.5. දැන් 22.5 15න් බෙදනවා. තිත තියාගන්නවා. 15 සරක එක 15යි. 75ට 15 5යි. 1.5. මත අවසරය බලන්න. බෙදන්නා පූර්ණ සංඛ්‍යාව කරනවා. ඒ අනුව එකත් එකක් ගෙනියනවා. සාමාන්‍ය විදියට 15න් බෙදෙනවා. බෙදන්නා විතරයි පූර්ණ සංඛ්‍යාව කරන්න ඕනේ. අපි යමු. මෙන්න 5. මේකේ ස්ථාන දෙකක් තල්ලු කරනවා 125. ඒ වෙනුවට මේකේ බිංදු දෙකක් දානවා. ස්ථාන දෙකක් එනවා. ඔන්න 25න් බෙදන්න පුළුවන් අපි දන්නවනේ. 50ට 25 2යි බිංදුවයි. 25 5යි. 25න් බෙදුවම 4යි. ආයිත් බලන්න මේක 500 125න් බෙදන්න ඕනේ. 25 50ට 2යි බිංදුවයි 5යි. 25න් බෙදුවම 4යි. හරි. මේක එක දශමයක් අරන් දාන්න. 5 වෙනවා. 2.5 එනවා. 2ට බිංදුවයි 25ට 5යි. ඒක මනෝමයෙන් කරන්න පුළුවන්. මේක එකක් තල්ලු කරලා මේකත් එකක් තල්ලු කරනවා. එහෙමයි කරන්නේ. බෙදන්නා පූර්ණ සංඛ්‍යාවක් කරනවා. අපි යමු අපේ ආම්දුරනේ. අයියෝ 100න් බෙදන්න තියෙන්නේ. ස්ථාන දෙකක් ඉස්සරහට එනවා. අන්න. මෙතන ඉඳන් දෙකක් එනවා. හරි. බොහොම ලේසි. අන්න කියන්න. ඉස්සලා කරන්නේ වරහන. එහෙනම් මේ දෙන්න එකතු කරන්න වෙනවා. 7යි 7යි 3යි. අඩු කරනවා 0.3යි 4යි 5. 10න් 5 5යි. 6න් 2යි. මේක දශමවලදීත් අර පූර්ණ මේ භාග කළා වගේ නීතිය එකයි. වරහන් හල්න යන බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම. මේක 12.4 අඩු කිරීම. 302 12යි. 12 2 24යි 36යි. දශම ස්ථාන 3යි. අන්න බලන්න. දැන් අපි 12.4යි 6යි 2යි 4ක් අඩු කරනවා. 6යි 9න් 7යි 13න් 7 6යි 8යි 8යි දශම 7යි 7යි 6 බලන්න පරිස්සමින්. කද අපි ආවුන්දරනේ. හොඳයි නේද? හොඳයි.
අන්න ඒකෙත් ගුණිතය කරන්න. දෙවරක් 3 6යි. හැබැයි දශම ස්ථාන දෙකක් එනවා. මේක 10න් බෙදනකොට දශම තිත එකක් ඉස්සරහට එනවා. 2.5. නම් 0.06ට 6.5 11යි 3යි 1යි. යට ලියලා බලන්න ඕන. හරි. හරි. මේක ඉස්සර අඩු කරමු. 7.2කින් 7යි 5යි 5යි දශම 7යි 7. මෙතන එන්නේ ගුණිතයක් 25 අරක එක 25යි. දශම ස්ථාන වෙනස් වෙන්නේ නැහැ. දැන් බලන්න. මෙතන ලකුණක් නැහැ කියන්නේ මෙතන තියෙන ගුණිතය. ඒතර 25 එකක් 25යි. හරි. දැන් 577 5 අරකට 35යි 3යි 38යි 3යි 28යි 14න් 4යි 1යි 15න් 5යි 1යි 11යි 5යි 12යි 13යි 14යි 325යි. ස්ථාන 1යි ස්ථාන 2යි ස්ථාන 3යි. 5 35යි 3ක් ඉතුරුයි 38යි 3ක් ඉතුරුයි. හරි. 14න් 4 1යි 15න් 5 1යි. හරි. 5යි 12යි. හරි. අපි යමු. මේක බොහොම ලේසියිනේ. 5.5න් බෙදන්න බෑ. 2.5න් බෙදන්න බෑ. මේක දශම නැති කරොත් 25යි. අරකයි ඒ වෙනකොට බිංදුවක් දැම්මොත් 50යි. අනවායි කොයිතරම් ලේසි වුණාද? 50 25න් බෙදුවොත් 2යි. දෙකට මේක එකතු වුණාම 2.0.7. 100ෙන් ගුණ කරනකොට මේ දශම තිත දෙකක් එහාට යනවා. අවසාන පිළිතුර 200ක්. ආයි බලන්න මේක 25 කළොත් මේකට 50 වෙනවා. 50ට 25 ඒවා දෙකයි. එකතු කරනවා 100ෙන් ගුණ කරනවා. හරි චෝක්. අන්න මේක 2.5යි. මේක 1යි 10න් 7 කියන්නේ දශම 7යි. හරි. 7යි 5යි 12න් 2යි 1යි 4යි. හයයි 5යි 4යි. හඳුනේ ලේසි. හරි නේද? මේක 2.5. මේක 1.7. 7යි 5යි 12යි 4යි. එතකොට අතන වරහන් දෙක වෙනම කරන්න වෙනවා. ඉස්සෙල්ලා මේ වරහන කරන්න. එතකොට 2.0 එකතු කරාම 8යි. අඩු කිරීම. 5න් ගුණ කරනවා 5 අර 5 25යි දෙකක් ඉතුරුයි. 12න් 2යි එකක් ඉතුරුයි. 16න් 6යි එකක් ඉතුරුයි. දශම ස්ථාන 1යි 2යි 3යි 4යි. හරි. හරි. වරහන් දෙන්නේ නැතත් කමන්නේ. ආයිසර බලමුද පොඩ්ඩකට. 5 අර 5 25යි 2යි 12න් 2යි 1යි 16යි.
දශම ස්ථාන 4යි. හරි. අඩු කරන්න. 5යි 7යි 3යි 6යි 2යි 10.1 10.1 10.1යි. හරි. හරි. බොහොම ලේසි. අපි යමු. අන්න මේක එකෙන් ගුණ කළාම මේකමයි. මේක එකෙන් බෙදුවම මේකමයි. එකෙන් බෙදුවත් එකයි එකෙන් ගුණ කළත් එකයි. දැන් 425. එකෙන් ගුණ කරොත් 5යි 2යි 4යි. 20ෙන් ගුණ කරොත් 0යි 5යි 8යි. 200ෙන් ගුණ කරොත් 0යි 5යි 8යි. 5යි 2යි 9යි. 5යි 2යි 9යි 13යි. දශම ස්ථාන 4යි. හරි. 5 100ෙන් බෙදුවොත් දශම ස්ථාන 2යි. දශම 2යි 5. 5ෙන් බෙදුවොත් 0යි 0.5. වරක් 2. හරි. මේ දෙන්න එකතු කරන්න. 2යි 0.5යි 5යි. බෙදීම. 5 වරක් 2 10යි. 1 දශමයි. කියන්නේ 2යි 0.5යි 5 එකෙන් බෙදන්න. උත්තරේ ඒකමයි. අවසරය බලන්න. මේක බෙදුවොත් මෙච්චරයි. එකතු කළොත් 2.5යි 5යි. මේක 5න් බෙදුවොත් 0.5යි. දෙකෙන් කරා 5 වරක් 2 10යි 1.30යි. එකෙන් බෙදුවොත් ඒකයි. සරලයි වැඩි. මේකත් කියන්න. ඉස්සලා අපි මේක අඩු කරමු. 10න් 3ක් 7යි. 6න් 4යි. 8යි. 8.4යි 7. බෙදීම 10. මේක 35. දශමදී තල්ලු කරොත් ඒක 70. දැන් මේක 10න් බෙදුවොත් 0.0 ස්ථානයක් ඉස්සරහට එනවා. කියන්නකෝ. පහේව 2යි. 14න් 4 1යි 9යි. 16න් 6යි 1යි. අන්න හරි. මේක තමයි උත්තරේ. 14යි 9යි 16යි. බලන්න අපේ ආමඳුරනේ. එතකොට පොඩි ආමඳුරනේ බලන්නේ දශම ගණන් මොන තරම් ලේසිද කියලා. ඇත්තටම ලේසි. ඒ ක්‍රමය අල්ලගන්න විතරයි ඕනේ. එහෙනම් ආදරණීය දරුවනේ බලන්න මෙන්න රචනාමය ගැටලු. ගවුමක් මැසීමට විමලාට රෙදි මීටර් 2.0ක් අවශ්‍යය. සුනිලාට ගවුමක් මැසීම සඳහා රෙදි මීටර් 1.75ක් අවශ්‍යය. ඔවුන් දෙදෙනාටම අවශ්‍ය රෙදි ප්‍රමාණය හොයන්නේ කොහොමද? විමලාට අවශ්‍යයි 2.0ක්. සුනිලාට අවශ්‍යයි 1.75. එහෙනම් අපි දෙදෙනාට හොයන්න මේ ගාන එකතු කරමු. 3.75යි. මීටර් දැම්මේ නැත්නම් ලකුණක් අඩු කරනවා. අර දෙන්නට ඕනේ උත්තරේට. දෙන්නට අවශ්‍ය ප්‍රමාණය. හරි. මෙතන 2.0යි දැම්මා අපි ලස්සනට. අපි බලමු ඊළඟ ගාන. භාජනයක කිලීලීටර් 0.5ක් ඇත. 0.5ක් ඇත. බලමු භාජනය. එතන එල් දාන්න ඕනේ.
තවත් භාජනයක 1.25ක් ඇත. භාජන දෙකේම ඒත් අපි කරන්නේ එකතු කරන එක. අන්න 1.75යි. භාජන දෙකේම තියෙන ප්‍රමාණය ලීටර්. බාන කොච්චර අඩු වෙලාවක්ද කියලා. අපි බලමු. රිබන් මීටර 4.5කින් මුල් තිබුණ 4.5ක් මොනවද? මීටර 2.25ක් කපලා ගත්තලු. එතකොට ඉතිරි ප්‍රමාණය අහන්න කැපුවා නම් අඩු කරන්න වෙනවා. 50න් 25යි 4න් 2යි උත්තරේ මීටර. මුල් රිබන් ප්‍රමාණය, කපාගත් ප්‍රමාණය, ඉතිරි ප්‍රමාණය. බොහොම ලේසි. එක්තරා කාර්යයක් සඳහා ලණු මීටර් 20.5ක් අවශ්‍යයි. ලණු මීටර් 12.75ක් නිවසේ තිබුණි. 20.5ක් ඕනේ. 12.75ක් තිබුණා. අවශ්‍ය ඉතිරි ප්‍රමාණය බලන්න අඩු කරන්න ඕනේ. 20.5ක් තිබුණා. 20.5ක් ඕනේ. 12.75ක් තිබුණා. අඩු කරන්න. 10න් 5ක් 5යි. 14න් 7ක් 7යි. මෙතන 9යි. 9න් 2ක් 7යි. මොනවාද? මීටර. හරි ලේසි. අපි යමු. ඇඳුමක් මැසීමට රෙදි මීටර 2.25ක ප්‍රමාණයක් අවශ්‍යයි. එවැනි ඇඳුම් 8ක් 2.25යි. ඒ වගේ ඒවා 8ක් ලියලා එකතු කරනවා. එහෙම නැත්නම් 8ෙන් ගුණ කරනවා. 8 වරක් 40යි 4ක් ඉතුරුයි. 16යි 20යි 2ක් ඉතුරුයි. 18යි. මොනවාද? මීටර. ඇඳුම් 8කට අවශ්‍ය ප්‍රමාණය මීටර 18යි. 0.2 නොලියවත් කමක් නැහැ. තිබ්බත් කමක් නැහැ. අපි යමු. පුබුදුගේ නිවසේ පරිභෝජනය සඳහා දිනකට සහල් ප්‍රමාණය 1.5 කිලෝග්‍රෑම් අවශ්‍යයි. දින 7කට අවශ්‍ය සහල්. අනේ. දිනකට 1.5යි. එතකොට දින 7කට මේ වගේ ඒවා 7යි. 4 35යි 3ක් ඉතුරුයි 10යි. එතකොට කිලෝග්‍රෑම්. දශම ස්ථාන 1යි උත්තරයටත් 1යි. බොහොම ලේසි. ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. එළවලු පාත්‍යයක් තියෙනවා. මෙන්න බලන්න. ඍජු කෝණාශ්‍රය. මේ විදිහේ. ඔන්න එළවලු පාත්‍ය. දිග 25යි. 11.7යි පළල. එතකොට මේ පෙළවලු පාත්‍යයේ වර්ගඵලය කියන්නේ මේ ඉඩ ප්‍රමාණය හොයන්න ඕනේ. අපි කියලා දීලා තියෙනවා දිග ගුණ කිරීම පළල සමානයි. 117යි 25න් 5 35යි 3ක් ඉතුරුයි 8යි 5යි 20න් 4යි 3යි 2යි 14යි 1ක් ඉතුරුයි 5යි 12යි 29යි 2යි 5යි දශම ස්ථාන 1යි තියෙන්නේ 292යි දශම 5යි වර්ග මීටර. බලමු 5 35යි 3යි 8යි හරි. 5යි 12යි 9යි හරි. එහෙනම් මේකේ වර්ගඵලය වර්ග මීටර අපි හෙව්වා. ඊළඟ ගාන බලමු. වර්ගඵලය කොහොමද? අර වගේමයි. වර්ගඵලයට ඒ දාමු. දිග 25යි 0.5යි. පළල 18යි 0.1යි. එතකොට වර්ගඵලය අහනවා. රූපයක් ඇන්දේ නැහැ.
255 181 එකවර 5යි 5යි 2යි 80න් 8 වර 5 40යි 4ක් ඉතුරුයි 44යි 4ක් ඉතුරුයි 16යි 4යි 20යි ආයි 100න් දශම ස්ථාන කීයද 2යි බලමු හරිද කියලා 255 අර 5.4යි 44යි 4යි 20යි 5යි 5යි 11යි 1යි හරි 261යි 5යි 5යි වර්ග මීටර. එතකොට ඒ අපි ඉවර කළේ අපේ ආමඳුනේ 15 වෙනි ගාන. අපි යමු 16ට අන්න බලන්න. ලණුවක දිග 5.5 මීටරකි. එය සමාන කැබලි. ලණුවේ මුළු දිග 5.5යි. සමාන කැබලි 5කට කපනවලු. ආන එක කෑල්ලක දිග 5න් බෙදෙනවා. 5ට 5 ඒවා 1යි. ආයි 1යි මීටර. වල හරි ලේසි 5න් බෙදෙන්න දීලා තියෙනවා. 17 බලමු. ගොවීමක ධාන්‍ය අස්වැන්න 284.8 කිලෝ. එයා 8 දෙනෙකු අතර සමසේ බෙදෙනවා. කොට 84.8යි. බෙදන්න ඕනේ 8 දෙනෙකුට. නිකම්ම බෙදෙනවනේ බලන්න. 28ට 8 වරක් 3 24යි. 44ට 8 වරක් 5යි. 48ට 6යි. මොනවාද? කිලෝග්‍රෑම්. බෙදව හරිද බලන්න. 8 වරක් 3 24යි. 8 වරක් 5යි. 8 වරක් 6යි. එකයිකට. ලේසිනේ නිකම්ම 8 දෙනාට මේ ධාන්‍ය ටික බෙදලා දෙන්න තියෙන්නේ. බෙදීම කියන එක තියෙනවා වෙලා වෙන කොටස. බෙදා ගන්නාලාදී අපි යමු ඍජුකෝණාශ්‍ර බිම් කොටසක වර්ගඵලය දීලා තියෙනවා අන්න දිග දීලා තියෙනවා අහනවා පළල අපි දන්නවා දිග ගුණ කිරීම පළල වර්ගඵලය මෙන්න දිග අන්න පළල මෙන්න වර්ගඵලය හරි. එතකොට පළල හොයන්න නම් මේ 1219.6.8 මේ 48.4න් බෙදන්න ඕනේ. බෙදන්නා පූර්ණ සංඛ්‍යාවක් කරන්න. 484 එකක් එහාට යනවා. හරි. අපි බලමු පළල කොච්චරද. අපි බලමු පළල කොච්චරද කියලා බලමු. 12.196යි 484යි දෙකක් යයි 8යි 16න් 1යි 9යි 1යි 11න් 5යි 2යි පහක් යයි 20න් බිඳුවයි 2යි 4යි 24යි 6යි 11න් 2ක් කීයද 9යි 8යි 16න් 1යි 9යි හරියටම ආවා 25.2 මීටර අන්න අපි හොයලා ඉවර කළා පළල පරිස්සමෙන් ගන්න මේක දශම තිත දාලා බෙදන්න ඕනේ
එන අපේ ආමුදුරනේ අපි කතා කළේ අපේ දෙවෙනි පාඩම භාග සහ දශම. එක සම්පූර්ණයෙන් මගේ උදාහරණ ගැටලු අභ්‍යාස ඔක්කොම කළා. අච්චුපොතේ නිදසුන් ගැටලු සියල්ලම කළා. වහන්සලාගේ පාඩම අපි මෙතනින් නිමාවටපත් කරනවා. අපි තුන්වෙනි පාඩමෙන් යලිත් හමු වෙනතුරු තෙරුවන් සරණයි පොඩි හාමුදුරනේ. ආදරණීය දරුවනේ. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.